හරි උදේ. හරි. හරි. සාමාන්‍යයෙන් 41 වෙනි බහුවර්ණය. හරි. ෆෝමැල්ඩිහයිඩ් සහ ෆෝමික් අම්ලය එකිනෙකින් වෙන් කර හඳුනා ගැනීමට හරි. ෆෝමැල්ඩිහයිඩ් සහ ෆෝමික් අම්ලය පේලින් ද්‍රාවණයක් මගින් අහන්නකෝ මේ 41 වෙනි බහුවර්ණය මාර වැදගත්. හරි. මේක කියනවා පුතේ ෆෝමැල්ඩිහයිඩ් ද්‍රාවණයක්. මේ තියෙන්නේ ෆෝමැල්ඩිහයිඩ් කියලා කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක්. මේක සහ මෙන්න මෙයා ෆෝමික් ඇසිඩ් එක පුතේ ෆෝමික් ඇසිඩ් එක කියලා කියන්නේ කාබොක්සිලික් අම්ලයක්. මෙන්න මේ දෙන්න වෙන් කර හඳුනා ගන්න ෆේලින් ද්‍රාවණය පාවිච්චි කරන්න පුළුවන්ද කියලා අහනවා. හරි. බෑ පුතේ. ෆේලින් A තුයි ෆේලින් B තුයි දාලා පුතේ රත් කරොත් පුතේ හරි ෆේලින් A සහ ෆේලින් B කියන එක්කෙනා වැදගත් වෙන පුතේ ඇල්ඩිහයිඩ් කොටස් ඔක්සිකරණය කරන්න. මේකෙත් පුතේ ෆෝමික් එක්කෙනාගෙත් පුතේ කාබොක්සිලික් කොටසක් වගේම මෙන්න මේ වගේ ඇල්ඩිහයිඩ් කොටසක් තියෙන හින්දා ෆේලින් A සහ ෆේලින් ද්‍රවී ද්‍රාවණය දාලා රත් කරොත් පුතේ ෆෝමැල්ඩිහයිඩ් සහ ෆෝමික් කියන දෙන්නම මොන වෙනවයි ඔක්සිකරණයට ලක් වෙන. ගොඩාක් දරුවෝ හිතන් ඉන්නේ පුතේ ෆෝමික් කිව්වහම කාබොක්සිලික් අම්ල කොටසක් ඉඳලා ෆේලින් A සහ ෆේලින් B දාලා රත් කරාම ඔක්සිකරණයට ලක් වෙන්නේ නැහැ කියලා. නෑ පුතේ. මෙයාගේ මොන කොටසක් ඉතුරුලා තියෙනවද? ෆෝමික් වල මෙන්න මේ වගේ ඇල්ඩිහයිඩ් කොටසකුත් තියෙන හින්දා මෙයාටත් ෆේලින් A මගින් ඔක්සිකරණයට ලක් වෙන්න පුළුවන්. මේ දෙන්නම ඔක්සිකරණය වෙන හින්දා වෙන් කළා අඳුර ගන්න බෑ. එතකොට විභාගයේදී අහනවා මේ අහන්නකෝ අපි හිතමු වෙන ඇල්ඩිහයිඩයක් මම මෙන්න මේ වගේ ඇල්ඩිහයිඩයක් අරගෙන මේකට පුතේ ෆේලින් A සහ ෆේලින් B දාලා රත් කරොත් ඔය දන්නවා මේ ඇල්ඩිහයිඩේ කවුරු බවට පත් වෙනවද පුතේ? කාබොක්සිලික් බවට පත් වෙනවා. එතකොට පුතේ මේ ඇල්ඩිහයිඩය මොකක් බවට පත් වෙන්නේ? කාබොක්සිලික් බවට පත් වෙද්දී ෆේලින් A සහ ෆේලින් B මගින් මේ ඇල්ඩිහයිඩය මොකක් වෙලයි? ඔක්සිකරණයකට ලක් වෙලා. හරි. මේ ඇල්ඩිහයිඩය ෆේලින් A සහ ෆේලින් B මගින් මොකක් වෙනයි? ඔක්සිකරණයකට ලක් වෙන්නේ. මෙයා ඔක්සිකරණයකට ලක් වෙන්නේ ඔක්සිහරණයක් කියලා ඔකේ තියෙන හින්දා හරි පිළිතුරු දෙකම වැරදි. වම් පැත්තත් වැරදි, දකුණු පැත්තත් වැරදි. ෆේලින් A සහ ෆේලින් B මගින් ඇල්ඩිහයිඩ ඔක්සිකරණයටයි ලක් වෙන්නේ, හරණයට නෙමෙයි. හරි. මතක තියාගන්න මේ දෙන්නත් මෙයත් එක්ක ප්‍රතික්‍රියා වෙනවා. වෙන් කළා අඳුර ගන්න බෑ. ඒ වගේම ඇල්ඩිහයිඩ ෆේලින් A සහ ෆේලින් B මගින් මොන වෙනවයි? ඔක්සිකරණයටයි ලක් වෙන්නේ, හරණයට නෙමෙයි. හරි. ඒක පළවෙනි එක්කෙනා 42ට. එතකොට 41ට පිළිතුරු අංක 5. ඊළඟට අහනවා 42 වෙනි බහුවර්ණය. හරි. 42 බලමු 42 වෙනි බහුවර්ණය. පුතේ 42 වෙනි බහුවර්ණයේදී අහනවා ක්ලෝරින් සාධන ඔක්සෝ අම්ල අතරින් ප්‍රබලතම ඔක්සි අම්ලය HClO3 කියලා දීලා තියෙනවා. පුතේ 42 වෙනි බහුවර්ණය. ක්ලෝරින් හදන ඔක්සෝ අම්ල වලින් ප්‍රබලම කෙනා HClO3 නෙමෙයි. ක්ලෝරින් හදන ප්‍රධානම ඔක්සෝ අම්ල හතරයි පුතේ. HClO කියලා එක්කෙනෙක් ඉන්නවා. HClO හරි HClO2 කියලා එක්කෙනෙක් ඉන්නවා. ඊළාට HClO3 කියලා එක්කෙනෙක් ඉන්නවා. මෙන්න HClO4 කියලා එක්කෙනෙක් ඉන්නවා. මෙන්න මෙයා තමයි ක්ලෝරින් හදන ඔක්සෝ අම්ල වලින් ප්‍රබලම එක්කෙනා. පුතේ මෙන්න මෙයාගේ ක්ලෝරින්ගේ ඔක්සිකරණ අංකය ධන 1යි. හොයලා බලන්න. හරි. මෙයාගේ ධන 3යි. මෙයාගේ ධන 5යි. මෙයාගේ ධන 7යි. පුතේ මේ ඉස්සරහට යද්දී ඔක්සිකරණය වැඩි වෙනවා. ඔක්සිකරණ අංකය වැඩි වෙනවා. ඒ වගේම ඔක්සිජන් පරමාණු සංඛ්‍යාව බලන්නකෝ 1යි මෙතන 2යි මෙතන 3යි මෙතන 4යි මේ ඉදිරියට යද්දී ඔක්සිජන් පරමාණු ගාන වැඩි වෙනවා. ඒ වගේම පුතේ ඉස්සරහට යද්දී ආම්ලිකතාවය වැඩි වෙනවා. ඒ කියන්නේ පුතේ ඔක්සිජන් පරමාණු ගාන වැඩි වෙන්න මේකෙදී මෙයාගේ ආම්ලිකතාවය මොකෝ වෙන්නේ? වැඩි වෙනවා මේ සංයෝගවලදී. එහෙනම් මේ ක්ලෝරින් හදන ප්‍රධාන ඔක්සෝ අම්ල හතරින් ප්‍රබලම කෙනා HClO3 නෙමෙයි. ඒකින්ද පළවෙනි පැත්ත වැරදි. මේ ඉස්සරහට යද්දී ඔක්සිකරණ අංකය වැඩි වෙනවා. ඒ වගේම ඔක්සිජන් පරමාණු සංඛ්‍යාවත් වැඩි වෙනවා. ඒ වගේම ආම්ලිකතාවයත් වැඩි වෙනවා. දෙවෙනි පැත්තේදී කියනවා ක්ලෝරින් වල ඔක්සෝ අම්ල වලදී ඔක්සි අම්ල වලදී ක්ලෝරින් පරමාණු පරමාණුවට සම්බන්ධ ඔක්සිජන් පරමාණු ගන්න වැඩි වෙන තරමට ආම්ලික ප්‍රබලතාවය වැඩි වේ. ඕපුතේ මේ ඔක්සිජන් පරමාණු වැඩි වෙද්දී ආම්ලික ප්‍රබලතාවය වැඩි වෙනවා. එහෙනම් පිළිතුරු අංක 4. හොඳට මතක තියාගන්න ඕනේ මේක විභාගයේදී ආයි ක්ලෝරින් හදන ඔක්සි අම්ල නැත්නම් ඔක්සෝ අම්ල ටික. හරි. ඕක වැදගත්. ඊළඟට 43 වෙනි බහුවර්ණය. හරි. 43 වෙනි එක්කෙනා මොකද බලන්න 43 මේකෙදි කියනවා නියත උෂ්ණත්වයේදී දුර්වල අම්ලයක විඝටන නියතය. පුතේ මේ අහන්නකෝ මම මේව වේගෙන් කරන් යන්න පුතේ මම මේව පේපර්ස් වලදී සාකච්ඡා කරලා තියෙනවා. හොඳට බලන්න. හොඳට විවරණයක් දෙනවා. පුතේ දුබල අම්ලයක් වා හිතන්න HA කියලා දුබල අම්ලයක් ඉන්නවා.
මෙයාට මම ජලය එකතු කරනවා H2O liquid. එතකොට පුතේ මෙයා මේ විදියට ප්‍රත්‍යාවර්ත සමතුලිතයක් ඇති කරනවා H3O aqueous සහ කවුද ඇති වෙන්නේ? A-aqueous ඇති වෙනවා. පුතේ මේකෙදි අපිට මෙන්න මේ සමතුලිතයට ලියන්න පුළුවන් ප්‍රකාශනයක් වා දන්නවා Ka කියලා. Ka කියලා කියන්නේ දුබල අම්ලයක විඝටන නියතය. කොහොම ලියන්නේ පුතේ? මෙන්න මෙයා H3O වල සාන්ද්‍රණය aqueous හරි A- වල සාන්ද්‍රණය බෙදනවා HA aqueous වල සාන්ද්‍රණය. මෙන්න මේකට තමයි පුතේ Ka කියලා කියන්නේ. අපිට මේකට ප්‍රකාශනයක් ගන්න පුළුවන්. හරි ඕනනම් විභාගෙදි මතක තියාගන්න මේකට ප්‍රකාශනයක් ගන්න පුළුවන්. මම මේක ආයි මේ හරියෙන් ලියන්නම්. මේක ඔන්නෝක තමයි පුතේ ප්‍රකාශනය. Ka ට ප්‍රකාශනයක් ලියන්නේ කොහොම මේක ලිව්වහම ඔයාට ලකුණු සංඛ්‍යාව ලැබෙනවා. කොහොම ලියන්නේ? H3O+ ගේ සාන්ද්‍රණයයි A-aqueous ගේ සාන්ද්‍රණයයි HA ගේ සාන්ද්‍රණයයි. හරි මම මේ ප්‍රකාශනයම මෙතනින් ලියන්නම්. මට පස්සේ වෙලාවකදී ඕන වෙන හින්දා මම මේ ප්‍රකාශනය පොඩ්ඩක් මේ හරියෙන් ලියන්නම්. හරි මේ ප්‍රකාශනය මම මේ හරියෙන් ලියන්නම්. මට ආයිත් මේක ඕන වෙනවා. මම මෙයා මකන්නම්. පුතේ ඔයා හිතන්න මේ වගේ ගානකදී අපිට මෙන්න මේ Ka ට ප්‍රකාශනයක් සම්බන්ධයක් ගන්න තියෙන ඔක්ස්වර්ල්ගේ තනුකරණ නියමය කියලා. ඔයා හිතන්න ආරම්භක HA ගේ සාන්ද්‍රණය C නම් මේ කට්ටිය ආරම්භයේදී නෑනේ පුතේ. ආරම්භයේදී මේ කට්ටිය නෑ. හරි ඒකයි නෑ කියලා දැම්මේ. නැත්තම් බිඳුවයි කියලා දාන්න. අපි හිතමු වැය වෙන ප්‍රමාණය. පුතේ සාමාන්‍යයෙන් අපිට ගානන් වලදී දෙන්නේ මෞලික වැය වෙන ප්‍රමාණය නැත්තම් විඝටන ප්‍රමාණය. මෞලික විඝටන ප්‍රමාණය නැත්තම් ඇල්ෆා. පුතේ මෞලයකට ඇල්ෆා ප්‍රමාණයක් විඝටනය වෙනවා නම් C ප්‍රමාණයක් තියෙද්දි කොච්චර ප්‍රමාණයක් විඝටනය වෙන්න ඕනේ? මෞලයකට ඇල්ෆා නම් C ප්‍රමාණයකට C ඇල්ෆා. අපි ආරම්භක සාන්ද්‍රණය C කියලානේ ගත්තේ. එහෙනම් මේකෙන් විඝටනය වෙන ප්‍රමාණය අපිට ලියන්න පුළුවන් මෞලයකට ඇල්ෆා නම් C ප්‍රමාණයකට C ඇල්ෆා. එහෙනම් මෙයාගෙන් හැදෙන්න ඕන පුතේ ස්ටොයිකියෝමිතිය අනුව මෙතන 1යි නම් මෙතනත් 1යි නම් මෙතන ඇති වෙන්න ඕනත් C ඇල්ෆා. මෙතනින් වැය වෙන ගානට සමාන ප්‍රමාණයක් මෙතනින් හැදෙන්න ඕන. මෙතනිනුත් C ඇල්ෆා. එතකොට අපිට ලියන්න පුළුවන් පුතේ ඉතිරි මෞල ගාන ඉතිරි සාන්ද්‍රණයම ලියන්න පුළුවන් එකපාර. මේ සාන්ද්‍රණය සුළුම ලියන්නේ ඉතිරි සාන්ද්‍රණය ගන්න පුළුවන් C ඍණ C ඇල්ෆා. C ප්‍රමාණයක් තිබුණා C ඇල්ෆා ගියාම C ඍණ C ඇල්ෆා. මෙතනත් C ඇල්ෆා. මෙතන ඇති වෙන්නේ C ඇල්ෆා. ආරම්භයේදී මොකුත් තිබ්බේ නැහනේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් පුතේ මෙයාට මේ විදිහේ ප්‍රකාශනයක්. හරි මේක අතන්ට ආදේශ කරන්න පුළුවන්. මෙතනට ආදේශ කරන්න පුළුවන්. පුතේ මේක මේ සමතුලිත සාන්ද්‍රණයනේ. සමතුලිත සාන්ද්‍රණ ආදේශ කරන්න පුළුවන් අපිට මේ ප්‍රකාශනයට. එතකොට Ka සමානයි බලන්න පුතේ H3O+ ගේ සාන්ද්‍රණය වෙනුවට අපිට ආදේශ කරන්න පුළුවන්. හරි කවුද ආදේශ කරන්න පුළුවන්? C ඇල්ෆා. මේ A- සාන්ද්‍රණය වෙනුවටත් ආදේශ කරන්න පුළුවන් C ඇල්ෆා. HA ගේ සාන්ද්‍රණය වෙනුවට ලියන්න පුළුවන් පුතේ මේ C ඍණ C ඇල්ෆා. හරි C ඍණ C ඇල්ෆා. මෙහෙම තියද්දි අපිට පුළුවන් මෙහෙම සමීකරණය සුලිත කරගන්න මේ විදියට පුතේ. මේ C වර්ග ඇල්ෆා වර්ග. මෙතන පුතේ මේ C ඍණ C ඇල්ෆා වලින් C පදයක් එළියට ගත්තාම එක ඍණ ඇල්ෆා. මේ C කෙනෙක්ට මේ C කෙනෙක් කැපුවා. Ka සමානයි එතකොට C ඇල්ෆා. මෙතන යට තියෙනවා එක ඍණ ඇල්ෆා. තා චූටි තියරියක් වවා දැනන් ඉන්න ඕන පුතේ උපකල්පනයක්. මොකක්ද දන්නවද උපකල්පනය? මේක විභාග ගණන් වලට සෑහෙන්න වැදගත් පුතේ. මෙන්න මෙයා දුබල අම්ලයක් ඉඳ පුතේ මෙයාගෙන් විඝටනය වෙන ප්‍රමාණය ඒ කියන්නේ ඇල්ෆා ඉතාමත් කුඩා ගයක්. හරි මේ සීත් එක ගත්තොත් අපි හිතමු මෙයාගේ නිකන් 1000ක් විතර නම් මෙයාගේ එකක් විතර අයින් වෙනවා කියලා හිතමු. එතකොට පුතේ නිකන් එකක් අයින් වුණා කියන්නේ නිකන් නොගෙනිය හැකි තරම් කුඩා ප්‍රමාණයක්. මෙයාගෙන් විඝටනය වෙන ප්‍රමාණය ඉතා කුඩා නිසා හරි අපි හිතමු මේ එකේ අගයත් එක්ක එකෙන් අඩු වුණා කියලා 0.0.0.5ක් විතර. එතකොට නිකන් සර් මේක නිකන් දැනෙන්නේවත් නැහනේ. ඒකෙන්ද පුතේ මේකේ අගය ආසන්න වශයෙන් සමානයි 1යි කියලා ලියනවා. එකෙන් මෙච්චර පුංචි ගාණක් අයින් වුණා කියලා දැනෙන්නේවත් නැහැ. හරි රුපියල් කෝටියක් විතර වාගේ අතේ තියෙද්දි වාගේ රුපියලක් වේදන් වුණා කියලා වට දැනෙනවද? නෑ. ඒ වගේ තමයි පුතේ මේ එකෙන් මේ වගේ චූටි ප්‍රමාණයක් විඝටනය වෙලා අයින් වුණාට දැනෙන්නේ නෑ. එහෙනම් පුතේ මේ එකෙන් ඇල්ෆා අඩු වුණාම උපකල්පනයක් කරනවා අපි එක ඍණ ඇල්ෆා ආසන්න වශයෙන් සමානයි කීයකට කියලායි? එක ඍණ ඇල්ෆා ආසන්න වශයෙන් සමානයි කාටේ? එකකට. එහෙනම් අපිට ගන්න පුළුවන් මේ ප්‍රකාශනයේම එකෙන් ඇල්ෆා අඩු වුණාම එකකට සමානයි නම් Ka සමානයි කවුද? C ඇල්ෆා වර්ග. Ka සමානයි C ඇල්ෆා වර්ග. ඔතනින් තමයි මේ ගාන හැදිලා තියෙන්නේ. Ka සමානයි C ඇල්ෆා වර්ග. එතකොට පුතේ මෙන්න මේ Ka කියලා කියන්නේ අම්ලයක විඝටන ප්‍රමාණය. මෙයා වෙනස් වෙන්නේ පුතේ උෂ්ණත්වය මත. මෙන්න මේ ඇල්ෆා කියලා කියන්නේ මෙයා අම්ලයක විඝටන නියතය.
හරි මේක තමයි අම්ලයක විඝටන නියතය Ka මෙයා වෙනස් වෙන්නේ උෂ්ණත්වය මත. මෙන්න මේ ඇල්ෆා කියලා කියන්නේ විඝටන ප්‍රමාණය. හරි මේ විඝටන ප්‍රමාණය පුතේ මෙයා අම්ලයක් තනුක වෙන්න මේ විඝටන ප්‍රමාණය කියන එක වෙනස් වෙනවා. හරි මේක තමයි ඔක්ස්වර්ඩ්ගේ තනුකරණ නියමය කියලා කියන්නේ. ගොඩාක් හරි මේ සමීකරණේ ගොඩාක් වළංගු වෙනවා පුතේ තනුක අම්ල සඳහා. තනු අම්ලයේ තනුකතාවය වැඩි වෙන්න මේ සමීකරණේ වළංගුතාවය සෑහෙන්න වැඩි. හරි මම ඉස්සරහට පැහැදිලි කරන්නම් ඇයි එහෙම වෙන්නේ. මේ ගාණේදී කියනවා නියත උෂ්ණත්වයේදී දුර්වල අම්ලයක විඝටන නියතය. පුතේ උෂ්ණත්වයේ නියත නම් මේ Ka නැත්තම් විඝටන නියතය කියන එක වෙනස් වෙන්නේ නැත. හරි වෙනස් වෙන විඝටන නියතයේ සාන්ද්‍රණය සමග වෙනස් වෙන ආකාරය ඔක්ස්වර්ඩ් තනුකරණය. පුතේ විඝටන නියතය නෙමෙයි වෙනස් වෙන්නේ විඝටනය වෙන ප්‍රමාණය තමයි ඔක්ස්වර්ඩ්ගේ තනුකකරණ නියමයෙන් කියන්නේ. විඝටන නියතය වෙනස් වෙන ආකාරය නෙමෙයි මෙන්න මේ ඇල්ෆා විඝටනය වෙනස් වෙන ආකාරය තමයි තනුකකරණ නියමයෙන් කියන්නේ. විඝටන නියතය වෙනස් වෙන්නේ නැහැ. එතකොට අපෙන් කියනවා නියත උෂ්ණත්වයේදී දුර්වල විද්‍යුත් විච්ඡේදයක සාන්ද්‍රණය සිව් ගුණයකින් අඩු කළ විට බලන්නකෝ අපි හිතමු ඔන්න මෙයාගේ මේ විඝටන නියතය වෙනස් වෙන ආකාරය අහනවා. හරි විඝටන නියතය ඔන්න අපි හිතමු Ka Cα නේ පුතේ සමීකරණේ Ka සමානයි Cα වර්ගය. ඔන්න ආරම්භක අවස්ථාව විද්‍යුත් විච්ඡේද අපි කියනවා නියත උෂ්ණත්වයකදී එකම අම්ලයනේ පාවිච්චි කරේ. නියත උෂ්ණත්වයක නම් සර් Ka යගේ වෙනස් වෙන්නේ නැහැ. මෙයාගේ ආරම්භක සාන්ද්‍රණයෙන් 4 ගුණයක් දක්වා අඩු කරනවා. ආරම්භක සාන්ද්‍රණයේ C නම් අපි C බෙදීම 4ක් වුණොත් දැන් විඝටනය වෙන ප්‍රමාණය අපි හිතමු α1 කියලා. එහෙනම් α1 ගේ වර්ගයක්. පුතේ මේ විඝටන නියත කවදාවත් වෙනස් වෙන්නේ නැහැ එකම උෂ්ණත්වයේදී පාවිච්චි වෙනවා නම්. එහෙනම් පළවෙනි සමීකරණයේ දෙවෙනි සමීකරණයට මොකෝ වෙන්න ඕන? සමාන වෙන්න ඕන. එහෙනම් C α වර්ග සමානයි C බෙදීම 4ක් α1 වර්ග. මේ C කෙනෙක්ට C කෙනෙක් කැපුණාම 4යි α සමානයි α1 වර්ගය. එතකොට α1 සමානයි මේකේ වර්ගමූලය ගත්තා නම් හරිනේ. α සමානයි එතකොට 2යි α. එහෙනම් මොකෝ වෙන්නේ? මෙයාගේ සාන්ද්‍රණය මේ සාන්ද්‍රණය පුතේ 4 ගුණයකින් අඩු කරොත් ආරම්භක විඝටන ප්‍රමාණය වගේ කී ගුණයක් විඝටනය වෙනවයි පුතේ මේ ආපසු අවස්ථාවේදී දෙගුණයක් විඝටනය වෙනවා. හරි ආසන්න වශයෙන් දෙගුණයකින් විඝටනය වෙනස් වෙනවා. විඝටන ප්‍රමාණය දෙගුණයක් වෙන ඇත්ත. හරි සාන්ද්‍රණය 4 ගුණයකින් අඩු කරොත් විඝටනය වෙන ප්‍රමාණය කී ගුණයක් වෙලා? ආරම්භක කෙනා වගේ දෙගුණයකින් වැඩි වෙලා. හරි ඒක තමයි පුතේ ඔක්ස්වර්ඩ් තනුකරණ නියමයෙන් කියන්නේ. එතකොට 43ට පිළිතුරු අංක 4 43ට පිළිතුරු අංක 4 ඔය ගොඩාක් දරුවන්ට බැරි තීරි කොටසක්. හරි පුතේ 44 දී බලන්න මොකද්ද කියන කතාව 44 සර් පරිපූර්ණ ද්‍රව මිශ්‍රණයක අණු එකිනෙක සාදීනව හැසිරේ. ඔන්න ගොඩාක් දරුවන්ට වරදින තැනක්. පුතේ පරිපූර්ණ වායු වල තමයි අන්තර් අණුකාකර්ෂණ බල නැත්තේ. ඒව තමයි පුතේ සාදීනව හැසිරෙන්නේ. මෙහෙම හරි පරිපූර්ණ වායු වල අන්තර් අණුකාකර්ෂණ බල නැහැ. ඒවා සාදීනව හැසිරෙනවා. එතකොට සර් පරිපූර්ණ මිශ්‍රණයක මොකෝ වෙන්නේ? පුතේ පරිපූර්ණ මිශ්‍රණයක් ඇති වෙනවා. හිතන්න මෙන්න A2යි B2යි බාස්කට් දෙකක් තියෙනවා. පුතේ අනිවාර්යයෙන්ම දැනගන්න ඕන තීරියක් තමයි ගොඩාක් ළමයි දන්නේ. පරිපූර්ණ ද්‍රාවණ හදද්දී පුතේ ආසන්න වශයෙන් අණුක සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් අන්තර් අණුකාකර්ෂණ බල සමාන කට්ටිය තමයි මිශ්‍ර කරන්නේ. අපි හිතමු මෙන්න මේ ද්‍රාවණයේ තියෙන අණු අතර තියෙන ආකර්ෂණ බලය AA කියලා. මේකේ තියෙන අණු අතර තියෙන දැන් ජලයේ තියෙන පුතේ H2O ආකර්ෂණ බලනේ. හරි H2O අණු වගේ මේකේ තියෙන ආකර්ෂණ බල අපි හිතමු AA අණු AA ආකර්ෂණ බල කියලා. මෙයාගේ තියෙන ආකර්ෂණ බල BB කියලා හිතමු. ඔය එකිනෙකට වෙනස් වර්ග දෙකක් මිශ්‍ර කරනවා. අපි හිතමු පරිපූර්ණ ද්‍රාවණයක් හදන්න යන්නේ. පරිපූර්ණ ද්‍රාවණයක් හදද්දී අපි හිතමු මෙයාගෙන් ලීටර් 1කුයි මෙයාගෙන් ලීටර් 2කුයි මිශ්‍ර කරාම අපි හදන්නේ පරිපූර්ණ ද්‍රාවණයක් නම් පුතේ මිශ්‍ර කරාම අපිට ලැබෙන පරිමාව කොච්චර වෙන්න ඕනේ? ලීටර් 1කුයි මිශ්‍ර කරාම අපි හදන්නේ පරිපූර්ණ ද්‍රාවණයක් නම් ලැබෙන පරිමාව කොච්චර වෙන්න ඕනේ? ලීටර් 2ක් වෙන්න ඕන. හැදිච්ච අන්තර් අණුකාකර්ෂණ බල පුතේ අපි ඒවට කියන අලුත් නමක්. මෙන්න මේ A අණුයි B අණුයි කැඩිලා A2යි B2යි මිශ්‍ර වෙනවා. ඇයි මේ දෙන්න මිශ්‍ර කරාම A වර්ගයේ අණුයි B වර්ගයේ අණුයි මිශ්‍ර වෙලා අලුතෙන් AB අන්තර් අණුකාකර්ෂණ බල තමයි ඇති වෙන්නේ. මේ ආරම්භයේ තිබුණු AA වල අන්තර් අණුකාකර්ෂණ බලයි මං කිව්වා මිශ්‍ර කරද්දි ගන්න ඕන. මේ සමහර ළමයි දන්නේ නැති ඉරි. මිශ්‍ර කරද්දි ගන්න ඕන අන්තර් අණුකාකර්ෂණ බල බොහෝ සෙයින් සමාන කට්ටිය පරිපූර්ණ ද්‍රාවණ හදද්දි මෙන්න මේ වගේ මේ දෙන්නගේ ඒවා
අලුතෙන් හැදුණු කෙනාගේ අන්තර් අණුකාකර්ෂණ බලයට මොකෝ වෙන්නේ? සමාන වෙන්න ඕන. හරි? ඕක තමයි සාමාන්‍යයෙන් කතාව. එතකොට මොකද්ද පුතේ පරිපූර්ණ ද්‍රාවණයක් හදද්දි තියෙන්න ඕන දේවල්? එක මිශ්‍ර කරන පරිමාවල් හැදෙන ද්‍රාවණයේ පරිමාවට සමාන වෙන්න ඕන. ඊළඟට මේ ආරම්භයේ තිබුණු කට්ටියන්ගේ අන්තර් අණුකාකර්ෂණ බලයි හැදුණු අලුත් ද්‍රාවණයේ අන්තර් අණුකාකර්ෂණ බලයි සමාන වෙන්න ඕන. ඊළඟට තව එකක් තමයි පුතේ අන්තර් අණුකාකර්ෂණ බල සමාන හින්දා ඔයා දන්නවා පුතේ ඩෙල්ටා H මේක එන්තැල්පි විපර්යාසය ගැන ආයි විභාගෙදී. එන්තැල්පි විපර්යාසය කියලා කියන්නේ ඩෙල්ටා H මේකට එකතු වෙනවා සිග්මා කැඩෙන බන්ධන ඍණ සෑදෙන බන්ධනවල ශක්තිය. හරි? හරි කැඩෙන බන්ධනවල ශක්තියයි වල මුළු එකතුවයි සෑදෙන බන්ධනවල ශක්තිය මුළු එකතුවයි වලින් තමයි අපිට එන්නේ එන්තැල්පි විපර්යාසය. කොහොම එන්නේ? කැඩෙන බන්ධනවල සහ සෑදෙන බන්ධන. මාර සීන් එක පුතේ මේ කැඩෙන බන්ධනවල ශක්තිය කවුද කැඩෙන්නේ? මෙන්න මේ A සහ B කියන බන්ධන කැඩිලානේ AB බන්ධන ඇති වෙන්නේ. ඉතින් සර් මේ වගේ ශක්තියයි මෙයාගේ ශක්තියයි සමාන හින්දා මේකේ එන්තැල්පි විපර්යාසයක් වෙන්නේ නැහැ. එතකොට විභාගයේදී අහුවොත් පරිපූර්ණ ද්‍රාවණයක අන්තර් අණුකාකර්ෂණ බල තියෙනවද? තියෙනවා. එතකොට සර් මොකෝ වෙන්නේ? මේ තිබුණ හැදෙන තියෙන අන්තර් අණුකාකර්ෂණ බල ආරම්භයේදී මේ කට්ටියන්ගේ අන්තර් අණුකාකර්ෂණ බල වලට සමානයි. එතකොට පුතේ නිකන් අර අලුතෙන් අන්තර් අණුකාකර්ෂණ බල හැදුනේ නෑ වගේ. හරි? තිබ්බ ඒවා සමානයි. එතකොට මොනවයි පරිපූර්ණ ද්‍රාවණයක ලක්ෂණ? හරි? පරිපූර්ණ ද්‍රාවණයක පරිමාව මිශ්‍ර කරපු දෙන්නගේ පරිමාවට සමානයි. 1. පරිපූර්ණ ද්‍රාවණයක් හදද්දී පුතේ කවදාවත් එන්තැල්පි විපර්යාසයක් සිදු වෙන්නේ නෑ. ඇයි හේතුව? අන්තර් අණුකාකර්ෂණ බල සමාන වෙන හින්දා. හරි කතා දෙකක් නෑ. ඊට පස්සේ තව මොනවයි? පරිපූර්ණ ද්‍රාවණයක හරි ඕක තමයි ඊට පස්සේ එන්තැල්පි විපර්යාසයක් වෙන්නේ නෑ. මිශ්‍ර කරන දෙන්න මෙයාට සමානයි. මෙයාගේ අන්තර් අණුකාකර්ෂණ බල අර එක්කෙනාට සමානයි. ඔන්න ඔය ටික තමයි අහන්නේ. ද්‍රව දෙක පරිපූර්ණ මිශ්‍රණයක අණු අතර අන්තර් අණුකාකර්ෂණ බල නොමැත කිව්වොත් වැරදි. ස්වාධීනව හැසිරී කිව්වත් වැරදි. පුතේ ස්වාධීනව හැසිරෙන්න බෑ අන්තර් අණුකාකර්ෂණ බල තියෙන හින්දා. අන්තර් අණුකාකර්ෂණ බල නැත කිව්වොත් වැරදි. ඒකින්ද පිළිතුරු අංක 5 44ට 5 45 සොල්වේ ක්‍රමයට අදාළ භෞතික රසායනික මූලධර්මයේ භාවිතා කරමින් පොටෑසියම් කාබනේට් මේක ඉන්නේ ජනප්‍රිය ප්‍රශ්නයක් උදේ. සොල්වේ ක්‍රමය මගින් පොටෑසියම් කාබනේට් අවක්ෂේප කරගන්න පුළුවන්ද? නැහැ පොටෑසියම් කාබනේට් නිපදව ගන්න පුළුවන්ද කියලා අහනවා. හරි? පොටෑසියම් කාබනේට් බෑ පුතේ. සොල්වේ ක්‍රමය මගින් පොටෑසියම් කාබනේට් නිපදව ගන්න බෑ. හැබැයි සොල්වේ ක්‍රමය මගින් අපිට කවුද නිපදව ගන්න පුළුවන්? සෝඩියම් කාබනේට් නම් නිපදව ගන්න පුළුවන්. එහෙනම් පළවෙනි වාක්‍යය වැරදි. සොල්වේ ක්‍රමය මගින් පොටෑසියම් කාබනේට් නිපදව ගන්න බෑ. ඇයි සර් එහෙම කරන්න බැරි? හොඳට අහගන්න. පුතේ සොල්වේ ක්‍රමයේදී වෙන්නේ හරි සොල්වේ අටලුවේදී වෙන්නේ සෝඩියම් මුලින්ම සෝඩියම් කවුරු විදියට අවක්ෂේප කරගන්නවයි. මුලින්ම පුතේ සෝඩියම් බයිකාබනේට් විදියට අවක්ෂේප කරගෙන අන්නේ සෝඩියම් බයිකාබනේට් රත් කරලා තමයි අපිට මේ සෝඩියම් කාබනේට් ගන්නෙ. හරි? ඒකින්ද අපිට පුළුවන් පුතේ මෙන්න මේ සෝඩියම් බයිකාබනේට් මෙන්න මේ සෝඩියම් බයිකාබනේට් විදියට අවක්ෂේප කරගන්න පුළුවන් හින්දා තමයි අපිට සොල්වේ ක්‍රමෙන් සෝඩියම් කාබනේට් ගන්න පුළුවන්. හැබැයි පුතේ කවදාවත් සෝඩියම් බයිකාබනේට් පොටෑසියම් බයිකාබනේට් අපිට අවක්ෂේප කරගන්න බෑ. සොල්වේ ක්‍රමය මගින් පොටෑසියම් බයිකාබනේට් අවක්ෂේප කරගන්න බෑ. ඒ අවක්ෂේප කරගන්න බැරි හින්දා පුතේ රත් කරලා අපිට පොටෑසියම් කාබනේට් ගන්න බෑ. එතකොට ළමෙක්යි සර් සෝඩියම් බයිකාබනේට් අවක්ෂේප වෙන්නත් පොටෑසියම් බයිකාබනේට් අවක්ෂේප නොවෙන්නත් හේතුව ඇයි පුතේ හොඳට මතක තියාගන්න. කවුරු හරි එක්කෙනෙක් අවක්ෂේප වෙන්න නම් එයාගේ KSP අගයට වඩා අයන වල මොකක් වැඩි වෙන්න ඕනේ? KSP නැත්තම් ද්‍රාව්‍යතා ගුණිතයට වඩා අයන වල සාන්ද්‍රණ වල ගුණිතය කියන එක්කෙනා වැඩි වෙන්න ඕනේ. කවුරු හරි අවක්ෂේප වෙන්න නම් අයන වල සාන්ද්‍රණය ස්ටොයිකියෝමිතියට නගලා ලැබෙන ගුණිතය මොකක් වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕනේ. මාර සීන් එක කියන්නේ පුතේ සෝඩියම් බයිකාබනේට් වල KSP අගය ගොඩක් අඩු වගයක්. ඒකින්ද මෙයා පහසුවෙන් අවක්ෂේප කරන්න පුළුවන්. හරි. නමුත් පොටෑසියම් බයිකාබනේට් කියන එක්කෙනාගේ KSP අගය ටිකක් ලොකු වගයක්. ඒකින්ද පුතේ මෙයා KSP ලොකුයි කියන්නේ අපිට මොනව කරගන්න බැරි පුතේ? KSP අගේ අයන වල ගුණිතයට වඩා වැඩි වුණොත් පුතේ කවදාවත් අපිට අවක්ෂේප කරගන්න නම් බැහැ. හරි. එතකොට ඔන්න විභාගෙදී આવොත් මේ සොල්වේ ක්‍රමයේ මගින් පොටෑසියම් කාබනේට් ගන්න පුළුවන්ද? බෑ. ඇයි බැරි?
සර් පොටෑසියම් කාබනේට් ගන්න නම් ඊට කලින් අපිට මේ බයිකාබනේට් විදියට මේ දෙන්න අවක්ෂේප කරගන්න වෙන්න ඕන. අවක්ෂේප කරගත්තොත් රත් කරලා අපිට මෙයා ගන්න පුළුවන් වෙයි. හරි. අපි හිතමුකෝ රත් කරලා ගන්න පුළුවන් වෙයි. සර් එතකොට අවක්ෂේප වෙන්නේ නැහනේ. ඇයි එතකොට සර් මෙයාව රත් කරන්න බැයිද? නෑ. ඒක නෙමෙයි ප්‍රශ්නේ. මෙයාගේ ප්‍රශ්නේ තමයි පුතේ පොටෑසියම් බයිකාබනේට් විදිහට අවක්ෂේප කරගන්න බෑ. ඇයි සර් අවක්ෂේප කරගන්න බැරි? අවක්ෂේප කරගන්න බැරි පුතේ මෙයාගේ KSP අගය මෙයාට වඩා වැඩි. හරි. මෙයාව අවක්ෂේප කරගන්න ගොඩාක් අයන සාන්ද්‍රණයක් ඕන. ඒකයි මෙයා අපිට පොටෑසියම් කාබනේට් ගන්න බැයි. ඔන්න විභාගයට આવොත් විවරණෙත් එක්ක. එතකොට මේක කියනවා 45 සොල්ලේ ක්‍රමයට අදාළ භෞතික රසායන මූලධර්මයේ භාවිතා කරමින් කාර්මිකව පොටෑසියම් කාබනේට් නිපදවිය නොහැකිය. හරි. පොටෑසියම් කාබනේට් නිපදවන්න බෑ. හරි. 45ට පළවෙනි පැත්ත හරි පොටෑසියම් කාබනේට් බෑ. ජලයේ පවතින පොටෑසියම් ක්ලෝරයිඩ් සාන්ද්‍රණය සෝඩියම් ක්ලෝරයිඩ් සාන්ද්‍රණයට වඩා බෙහෙවින් අඩිය පුතේ ඇත්ත. හරි. පොටෑසියම් ක්ලෝරයිඩ් සාන්ද්‍රණය සෝඩියම් ක්ලෝරයිඩ් වල සාන්ද්‍රණයට වඩා බෙහෙවින් අඩු ඇත්ත. මුහුදු ජලයේ ඔය ලවණ වල සාන්ද්‍රණයවා දැනගද්දි මේ පොටෑසියම් ක්ලෝරයිඩ් වල සාන්ද්‍රණය සෝඩියම් ක්ලෝරයිඩ් වල සාන්ද්‍රණයට වඩා අඩුය. හැබැයි පුතේ ඒක නෙමෙයි හේතුව. මම තෝරන පිළිතුරු අංක දෙක අර KSP කතාව කියන්න ඕන. හරි. මේක නෙමෙයි හේතුව. හරි. KSP වලින් පැහැදිලි කරන්න ඕන. හරි. ඊළඟ එක්කෙනා පැරානයිට්‍රෝ ඇනිලීන් ඇනිලීන් වලට වඩා භාෂ්මිකයි. බලන්න පුතේ පැරානයිට්‍රෝ ඇනිලීන් ඇනිලීන් වලට වඩා භාෂ්මිකයි. හරි. පැරානයිට්‍රෝ ඇනිලීන් 46 වෙනි එක්කෙනා 46 වෙනි ප්‍රශ්නේදී අපිට කියනවා මෙන්න පුතේ ඇනිලීන්. හරි. මොකද්ද පුතේ භාෂ්මිකතාවය කියලා කියන්නේ? භාෂ්මිකතාවය කියන්නේ සර් මෙන්න මේ එක සරයුගල පිට කරන්න පුළුවන් හැකියාව. මෙයා පිට කරන්න ලේසියි පුතේ කවුරු හරි මෙහෙන් තල්ලු කරනවා නම්. හරි. කවුරු හරි මෙහෙන් තල්ලු කරනවා නම් මෙයා පිට කරන්න හරි ලේසි. එතකොට පැරානයිට්‍රොපීනෝල් එද්දී හරි මෙන්න මෙතන තමයි ඉන්නේ. පුතේ මේ නයිට්‍රෝ කාණ්ඩ මොනවයි කරන්නේ? මේ නයිට්‍රෝ කාණ්ඩ වලට පුළුවන් මේවා වික්‍රියකාරකනේ. මේ කට්ටිය පුතේ මෙහෙම ඉලෙක්ට්‍රෝන මෙහාට ඇදලා ගන්නවා. ඇදලා ගත්තාම සර් මේ එකසර ඉලෙක්ට්‍රෝන වලට පැනලා යන්න අමාරුයි. මෙහින් තදට මෙහාට ඇදිනවා. අදිද්දි මෙහාට මෙහෙම පැලලා යන්න අමාරුයි. පැනලා යන්න අමාරුයි කියන්නේ පුතේ මෙයාගේ භාෂ්මිකතාවය අඩු වෙනවා. එහෙනම් ෆීනෝල වලට වඩා පැරානයිට්‍රොෆීනෝල් වල ආම්ලික භාෂ්මිකතාවය අඩුයි. ඇයි අඩු වෙන්නේ හේතුව? සර් භාෂ්මිකතාවය කියන්නේ මෙන්න මේ එකසර යුගල පිට කරන්න පුළුවන් හැකියාව. පිට කරන්න නම් මෙහෙන් තල්ලු කරන්න ඕන. තල්ලු කරත් තමයි මෙයා අයින් වෙලා යන්නේ. හැබැයි මාරසීන් එක පුතේ මේ නයිට්‍රෝ කාණ්ඩ වගේ කට්ටිය ඉලෙක්ට්‍රෝන අදිනවා මොන කාරකින්දයි? වික්‍රියකාරකින්ද පහළට ඉලෙක්ට්‍රෝන අදිද්දි මෙයාට පැනලා යන්න අමාරුයි. පැනලා යන්න අමාරුයි කියන්නේ එයාගේ භාෂ්මිකතාවය අඩුයි. එහෙනම් පැරානයිට්‍රෝ ඇනිලීන් ඇනිලීන් වලට වඩා භාෂ්මික වේ. හරි වැරදි පුතේ. ඇනිලීන් වලට භාෂ්මිකතාවය ඇනිලීන් වලට වඩා භාෂ්මිකතාවය අඩුයි. 46 පළවෙනි පැත්ත වැරදි. නයිට්‍රෝ කාණ්ඩ ඉලෙක්ට්‍රෝන අදින කාණ්ඩ පුතේ වික්‍රියකාරක ඉලෙක්ට්‍රෝන අදිනවා. ඒකින්ද පිළිතුරු අංක 4. දැන් තේරෙන්න ඕන දරුවෙක්ට හරි මොකද්ද මේ කිව්වේ කියලා. හරි පිළිතුරු අංක 4. ඊළඟට 47 හරි 47 හරි 47 අන්තිම බහුවර්ණ 10 47 වෙනි එකේනම් ඇල්මිනියම් 3+ සහ සිංක් 2+ එකිනෙකින් වෙන් කර හඳුනා ගැනීමට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් මෙන්ම ඇල්මිනියම් හයිඩ්‍රොක්සයිඩ් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක්ද සුදුසුය. ඔන්න කතාව. මෙන්න පුතේ අයන දෙක කිස් ගහට කියලා දෙනවා. හරි ඇල්මිනියම් 3+ සිංක් 2+ දෙන්න ඉන්නවා. මෙයා වෙන්කල් අඳුරගන්න. හරි මෙයා වෙන්කල් අඳුරගන්න ඕන විභාගයට ගියා. මෙයා වෙන්කල් අඳුරගන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මෙන්ම ජලීය ඇමෝනියා ද්‍රාවණයක්ද ඕන. පුතේ හොඳට අහගන්න. පුතේ මේකට මම මුලින්ම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරොත් කෙස් ගහට මතක තියෙන්න ඕන. පුතේ මේ දෙන්නටම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරොත් මුලින්ම මෙයා ඇල්මිනියම් හයිඩ්‍රොක්සයිඩ් සුදු පැහැති අවක්ෂේපයක්. හරි මෙයාගේ පුතේ සිංක් හයිඩ්‍රොක්සයිඩ් සුදු පැහැති අවක්ෂේපයක්. ඔයා දන්නවා සුපිරිම තීරියක් තියෙනවා. මොකක්ද දන්නවද? මේ ලෝහ ඇල්මිනියම් සිංක් වගේ ලෝහ මොන ලෝහය කියලා කියන්නේ? උභයගුණී ලෝහ. මම කියෝනේ මගේ පන්තියේ MCQ කරද්දී තව ඉස්සරහ විභාග ප්‍රශ්න වලටත් ඕන විදිහට තමයි මම උගන්වන්නේ. එතකොට සර් තව උභයගුණී ලෝහ කවුද? ටින් ඉන්නවා, ලෙඩ් ඉන්නවා,
බෙරලියම් ඉන්නවා. මෙන්න මේ සෙට් එකක් තව උභයගුණී ලෝහ. මේ කට්ටිය හරි මෙන්න මේ තුන් දෙනා හරි. එතකොට උභයගුණී ලෝහ පහයිනේ ඔය කට්ටියගේ සිලබස් එකේ. ඔය කට්ටිය පස් දෙනාට පුතේ ප්‍රබල භස්මයක් එකතු කරොත් කවුද? ප්‍රබල භස්මයක් එකතු කරොත් මුලින්ම හයිඩ්‍රොක්සයිඩය දෙනවා. තව දුරටත් පුතේ භස්මය එකතු කරොත් වැඩිපුර භස්මය එකතු කරොත් මොකෝ වෙන්නේ? වැඩිපුර භස්මය එකතු කරොත් මෙන්න මේ හයිඩ්‍රොක්සයිඩ් මොනෝ වෙලා යනවයි? දිය වෙලා යනවා. එහෙම දිය වෙන්නේ කාගේ වුණොත්? උභයගුණී ලෝහ වලින් හැදුණු හයිඩ්‍රොක්සයිඩ් හෝ උභයගුණී හයිඩ්‍රොක්සයිඩ්. ඔක ගොඩාක් වෙලාට ගොඩාක් ළමයි පටලන තැන. හරි. මේ වගේ එකට එහෙනම් ඇල්මිනියම්ට හරි සින්ක්ට හරි වැඩිපුර භස්මය එකතු කරොත් මොකද්ද වෙන්නේ? හයිඩ්‍රොක්සයිඩ් වෙනවා. වැඩිපුර එකතු කරොත් පුතේ අපිට මෙන්න මෙයා මෙහෙම දිය වෙලා යනවා. ඇලුමිනේට් අයනයේ විදියට දිය වෙනවා. හරි දිය වෙලා යනවා. මෙයා අවක්ෂේපයක් වැඩිපුර භස්මය එකතු කරොත් දිය වෙනවා. මෙයා පුතේ මේ විදියට සින්කේට් අයනයේ විදියට දිය වෙලා යනවා. නැත්තම් මෙයා ලියන්න පුළුවන් ඇල්මිනියම් OH කාණ්ඩ 4ක් 1- කියලා ලියන්න පුළුවන්. මෙයා ලියන්න පුළුවන් සින්ක් OH කාණ්ඩ 4ක් ඒත් පුතේ අපිට 1- කියලා ලියන්න පුළුවන්. මේ විදියටත් එහෙම නැත්තම් මේ විදියටත් ලියන්න පුළුවන්. හරි දිය වෙලා යනවා. එතකොට පුතේ අපිට මේ දෙන්න වෙන් කරලා අඳුර ගන්න බෑ පුතේ. දෙන්නටම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මම සුදු පාට අවක්ෂේප වැඩිපුර භස්මය තුල දිය වෙනවා. ඉතින් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මගින් මෙයා වෙන් කරන්න බෑ. හැබැයි පුතේ ඔයා දන්නවා මේකට ජලී ඇමෝනියා හරි ජලී ඇමෝනියා එකතු කරොත් පට්ට දීර්යයක් තියෙනවා ඒ ලෙවල් වලදී. ඔයා දන්නවද දන්නේ D7 D8 D9 D10 අයත් මූලද්‍රව්‍ය වලට හරි මේක තියරි D7 D8 D9 D10 වලට අයත් මූලද්‍රව්‍ය වලට ජලී ඇමෝනියා එකතු කරාම හයිඩ්‍රොක්සයිඩය ලබා දෙන අතර වැඩිපුර හයිඩ්‍රොක්සයිඩය ජලී ඇමෝනියා වල මොකෝ වෙන්නේ? දිය වෙනවා. එහෙනම් මෙතනදී කවුද එන්නේ? ඇල්මිනියම් හයිඩ්‍රොක්සයිඩ්. සර් අවුලක් නැහැනේ ජලී ඇමෝනියා එකතු කරාම ඇල්මිනියම් හයිඩ්‍රොක්සයිඩ්. මෙයාගෙනුත් ඇල්මිනියම් මෙසින්ක් හයිඩ්‍රොක්සයිඩ්. මේ දෙන්නම සුදු පාට අවක්ෂේප. සර් ඉතින් වෙන් කරගන්න අඳුර ගන්න බැරි වෙන්නේ නෑ පුළුවන්. වැඩිපුර ඇමෝනියා ජලී ඇමෝනියා එකතු කරොත් පුතේ මේ ඇල්මිනියම් කියන්නේ D7 D8 D10 කෙනෙක් නෙමෙයිනේ P ගුණුවෙක් කෙනෙක් නෙමෙයි. මෙයා දිය වෙන්නේ නෑ. මේ හයිඩ්‍රොක්සයිඩයේ විදියටමයි තියෙන්නේ. හැබැයි සින්ක් එකතු කරාම පුතේ සින්ක් ඇමෝනියා කාණ්ඩ කීයක් එනවයි? 4යි. හරි. සින්ක් ඇමෝනියා කාණ්ඩ 4යි 2+ මොන ද්‍රාවණයක් දෙනවයි? අවර්ණ ද්‍රාවණයක් දෙනවා. ඔන්න ඔය විදිහට පුතේ දිය වෙලා යන හින්දා අපිට ඇල්මිනියම් සහ සින්ක් කියන එක්කෙනා ජලී ඇමෝනියා මගින් වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. හරි. ඇල්මිනියම් සහ සින්ක් එකිනෙක වෙන් කර හඳුනා ගැනීමට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් මෙන්ම ඇමෝනියා ද්‍රාවණයක් සුදුසු වේ වැරදි. ඇයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නම් ගන්න බෑ පුතේ ඇමෝනියා නම් ගන්න පුළුවන්. ඒකද පළවෙනි පැත්ත වැරදි. දෙවෙනි එක්කෙනා ඇල්මිනියම් සහ සින්ක් උභයගුණී ලෝහ වන අතර ඒවා අයන සංකීර්ණ සාදයෝ පුතේ මේවා අයන සංකීර්ණ හදන්න පුළුවන්. මේ දෙන්නම උභයගුණී ලෝහ අයන සංකීර්ණ හදීමේ හැකියාවක් තියෙනවා. පිළිතුරු අංක 4. හරි පිළිතුරු අංක 4 උභයගුණී ලෝහ. ඊට පස්සේ 48 හරි 48 මේකත් ගොඩාක් ළමයි දන්නේ නැති තියරි කොටසක්. හරි සාමාන්‍යයෙන් මේක අපි කරන්නේ නැහැ පුතේ පරිවර්තනවලදී ගොඩාක් වෙලාවට දරුවෝ මේක පරිවර්තනවලදී අපි පාවිච්චි කරන්නේ නැහැ. ඒ වුණාට තියරියක් විදිහට දැනගන්න ඕන. හරි 48 වෙනි එක්කෙනා තියරියක් විදිහට දැනගන්න ඕන. හරි පරිවර්තනවලදී පාවිච්චි වෙන්නේ නැහැ තියරියක් විදිහට දැනගන්න ඕන. මෙන්න මේ වගේ කාබොක්සිලික් අම්ලයකට පුතේ ඔයා දැනගන්න ඕනේ පළවෙනි එක්කෙනා කාබොක්සිලික් අම්ලයකට ලිතියම් ඇල්මිනියම් හයිඩ්‍රයිඩ් එකට දාලා දෙකට ජලය දැම්මොත් මොකෝ වෙන්නේ? ඔයා දන්නවා සර් කාබොක්සිලික් අම්ලය ඔක්සිහරණයට ලක් වෙලා කවුරු බවටපත් වෙන්න ඕනේ? මධ්‍යසාරයක් බවටපත් වෙන්න ඕනේ. හැබැයි සර් ජීවිතේට අපිට මෙන්න මේ කාබොක්සිලික් අම්ල ඔක්සිහරණය කරන්න කවුරු පාවිච්චි කරන්න බැරියේ? අපිට සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ් එකට දාලා දෙකට ජලය දැම්මට පුතේ අපිට කවදාවත් මේකෙන් මේ විදියට මධ්‍යසාරයක් ගන්න බෑ. ඒක සමහර ළමයි දන්නේ නැහැ. කාබොක්සිලික් අම්ල ඔක්සිහරණය කරන්න සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ් ගන්න බෑ. ඊළඟ කතාව තමයි ඕකේ අහලා තියෙන තීරිය. පුතේ මේ කාබොක්සිලික් අම්ල වල ව්‍යුත්පන්නයක් තමයි ඔය අම්ල ක්ලෝරයිඩ් බ්‍රෝමයිඩ් කියන්නේ පුතේ. මේවටත් ලිතියම් ඇල්මිනියම් හයිඩ්‍රයිඩ් එකට දාලා දෙකට ජලය දැම්මොත් අපිට ගන්න පුළුවන් මේ විදිය මධ්‍යසාරීක කොටස් ගන්න පුළුවන් පුතේ. අතරමැදි පියවරවල් ඔස්සේ ගිහිල්ලා ගන්න පුළුවන්. හරි මේක ගොඩාක් කට්ටිය දන්නේ නැහැ. හොඳට මතක තියාගන්න මේකේ දීලා තියෙන ඵලය නම් හරි අපිට මේ ගානේ දීලා තියෙන්නේ මෙහෙම ඵලයක් ලැබෙයි කියලා. හරි
මෙහෙම ඵලයක්. හරි. මෙන්න මේ විදිහේ ඵලයක් ලබා දෙයි කියලා තියෙන්නේ. මෙහෙම ඵල නම් දෙන්නේ නැහැ. හරි. මේකට අම්ල ක්ලෝරයිඩයක් දැම්මා. මේකට සෝඩියම් බෝරෝහයිඩ්‍රේට් මේ ලිතියම් ඇල්මිනියම් හයිඩ්‍රයිඩ් දුන්නා මෙහෙම ඵල ලබා දෙන්නේ නැහැ. ඒකින්ද පළවෙනි පැත්ත වැරදි. මේ වගේ මධ්‍යසාරයක ඵලයක් තමයි ලබා දෙන්නේ. තා ගොඩාක් දරුවෝ දන්නේ නැති තියරියක් මම ඔතන මතක් කරන්නම්. මෙන්න මේ වගේ ඒමයිඩ් එකකට පුතේ හරි මේ වගේ ඒමයිඩ් එකට එකට ලිතියම් ඇල්මිනියම් හයිඩ්‍රයිඩ් දාලා දෙකට ජලය දැම්මොත් හරි මේ වගේ ඒමයිඩ් එකට ලිතියම් ඇල්මිනියම් හයිඩ්‍රයිඩ් දාලා දෙකට ජලය දැම්මොත් මෙන්න මේ CO කොටස කවුරු බවටපත් වෙනවද CH2 බවටපත් වෙනවා. එතකොට R CH2NH2 බවටපත් වෙනවා. ඕක දැනන් ඉන්න ඕන. ඕක සමහර ළමයි දන්නේ නැහැ. හරි විභාගෙට ගියාම දන්නේ නැහැ. එතකොට අරගේ පළවෙනි පැත්ත වැරදි. මෙහෙම ඵලයක් ලබා දෙයි කියලා තියෙන්නේ. ඒකින්ද වැරදි. හරි කාබොක්සිලික් අම්ල ව්‍යුත්පන්න ඔක්සිහරණය සඳහා ලිතියම් ඇල්මිනියම් හයිඩ්‍රයිඩ් යොදාගත හැක. හරි පුතේ පිළිතුරු අංක 4 කාබොක්සිලික් අම්ල ව්‍යුත්පන්න ඔක්සිහරණය කරන්න මෙයා පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ් පාවිච්චි කරන්න බෑ. ඒව දැනන් ඉන්න ඕන. ඊළඟට 49 පට්ට වැදගත් තීරියක්. හරි 49 මම පොඩ්ඩක් වෙලාව අරගන්නම්. ඒකට 49 හරි පුතේ 49 වෙනි ප්‍රශ්නේ. හරි මම මේ වෙලාව ඉතුරු වෙන ඉන්න ටට්ටක් ගාලා සමීකරණ ටික දාගෙන යන්නම්. හරි 49 සමාන තත්ත්වයටදී බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල දෙකක් බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල දෙකක් සල්ෆියුරික් අම්ලය මගින් සම්පූර්ණයෙන්ම උදාසීන කරන වෙනවා. මොකද්ද මේ කතාව? සම්පූර්ණයෙන්ම මෙයාව උදාසීනීකරණය කරන්න නම් පුතේ සල්ෆියුරික් අම්ලයෙන් වැඩිපුර තියෙන්න ඕන. හරි වැඩිපුර සල්ෆියුරික් අම්ලය කියන්නේ මෙයාගේ මේ සම්පූර්ණයෙන්ම උදාසීනීකරණය වෙන නම් පුතේ ස්ටොයිකියෝමිතිය අනුව මේ දන්නවනේ දැන් බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල දෙකක් කිව්වහම ආ දන්නවා පුතේ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මෙහෙමනේ කැඩෙන්නේ. බේරියම් 2+ අයන සහ OH- අයන දෙකක් විදියට කැඩෙන්නේ. මෙයාගේ මවුල එකක් තිබුණොත් අපිට බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මේ OH මවුල කීයක් එනවද? දෙකක් එනවා. එහෙනම් අපි මේ ගානේදී කියනවා බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුලයක් නේ. සෝරි බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුලයක්. පුතේ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුලයක් විඝටනය වුණාම අපිට ලැබෙනවා OH- මවුල කොච්චරේ? මවුල දෙකක්. එහෙනම් පුතේ වැඩිපුර සල්ෆියුරික් අම්ලය නම් අපි මේ සල්ෆියුරික් මවුල් එකක් ගමු. සල්ෆියුරික් මවුල් එකක්. ඔයා දන්නවා පුතේ මෙයා බෂ්මයක් මෙයා අම්ලයක්. එහෙනම් අපිට ප්‍රතික්‍රියාවේදී ඵලයක් විදියට හරි මේකෙදි ලැබෙනවා කවුද ලැබෙන්නේ? බේරියම් සල්ෆේට් සහ ජලාණු දෙකක්. මෙයා තුලිත කරාම බලන්න හරි බේරියම් සල්ෆේට් සහ ජලාණු දෙකක්. මෙයා තුලිත සමීකරණයක් පුතේ බලන්න. හරි මෙයා බේරියම් සල්ෆේට් සහ ජලාණු දෙකක් ලැබෙනවා තුලිත කරලා බලන්න. පුතේ එතකොට මේකෙදි ප්‍රතික්‍රියාවේදී ජලාණු කීයක් ඇති වෙලායි? දෙකක් ඇති වෙලා මේ බේරියම් OH මවුල දෙකකුයි H+ මවුල දෙකකුයි එකතු වෙලා ජලාණු මවුල කීයක් ඇති වෙලායි? දෙකක් ඇති වෙලා. ඔයා සාමාන්‍ය පුතේ දන්නවා අම්ලෙකුයි බෂ්මෙකුයි ප්‍රතික්‍රියාවක්. එහෙනම් මේ ප්‍රතික්‍රියාවේදී ඵලය මේ ප්‍රතික්‍රියාව උදාසීනීකරණ ප්‍රතික්‍රියාවක්. අම්ලෙකුයි බෂ්මෙකුයි තමයි ප්‍රතික්‍රියාවට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම තම සුවිශේෂී කාරණයක් ඔයා දැනගන්න ඕනේ. ඕනෙම අම්ලක මවුලෙකුයි බෂ්මික මවුලෙකුයි ක්‍රියාත්මක වෙලා ජලාණුවක් ඇති වෙද්දී පුතේ ඍණ කීයක තාපයක් පිට වෙනවද? 57ක තාප ප්‍රමාණයක් පිට වෙනවා. පිට වෙන හින්දා තමයි ඍණ කියන ලකුණ දාලා තියෙන්නේ. 57යි කිලෝජූල් මවුලයට. එහෙනම් මේ OH- මවුල දෙකකුයි H+ මවුල දෙකකුයි ජලාණු මවුල දෙකක් ඇති වුණා නම් කොච්චර තාපයක් පිට වෙන්න ඕනේ? 114ක තාපයක් පිට වෙන්න ඕනේ. තව ඔයා පොඩි තියරියක් දැනගන්න ඕනේ. පුතේ බේරියම් සල්ෆේට් කියන්නේ අවක්ෂේපයක් හින්දා මේ අවක්ෂේප ඇති වෙද්දී පුතේ තව මීට අමතරව උදාසීනීකරණයට අමතරව තව මොන තාපයක් පිට වෙනවයි? අතිරේක තාපයක් පිට වෙනවා. අපි හිතමු එතකොට පිට වෙන තාපය ඍණ 3ක තාපයක් නැත්නම් අපි කියමු 3ක තාපයක් පිට වෙන හින්දා අපි කියමු ඍණ 3යි කියලා. එහෙනම් මේ ක්‍රියාවලියදී පිට වෙන මුළු තාප ප්‍රමාණය කියලා කියන්නේ ඍණ 117ක් විතර. ඔන්න විභාගයට ඇහුවොත් මේව තමයි දරුවන්ට බැරි. මොකද්ද පුතේ? මේ බෂ්මයක මවුල දෙකකුයි. හරි මේ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් එන OH මවුල දෙකකුයි H+ මවුල දෙකකුයි ජලාණු මවුල දෙකක් ඇති වෙද්දී 114ක තාපයක් පිට වෙන හේතුව OH මවුලෙකුයි H+ මවුලෙකුයි 57 නම් මවුල දෙකක් ඇති වෙද්දී පුතේ මේ ජලාණු දෙකක් ඇති වෙලානේ. එහෙනම් සර් 114ක තාපයක් පිට වෙන්න ඕනේ. තා පොඩි සීන් එකක් තියෙනවා සර්. මෙතනදී මෙන්න මේ ප්‍රතික්‍රියාවේදී බේරියම් සල්ෆේට් අවක්ෂේපයක් වෙන හින්දා හරි මේවා ඒක්වස් හරි මෙයත් ඒක්වස් මෙයා අවක්ෂේපයක් වෙන හින්දා මොකද්ද වෙන්නේ? එතකොට සර් අවක්ෂේපයක් ඇති වෙද්දී මේ උදාසීනීකරණ ප්‍රතික්‍රියාවට අමතරව තව තාපයක් පිට වෙනවා. ඒකෙන්ද මේකගේ 117ක් විතර වෙනවා.
ඊට පස්සේ ඊළඟ කතාව. හරි ගොඩාක් දරුවෝ දන්නේ නැති ඊළඟ කතාව. මෙන්න පොටෑසියම් වලට මෙයත් භස්මයක් මෙයත් භස්මයක්. මේ පොටෑසියම් වලින් මවුල දෙකක් එනවලු පුතේ. මෙයාගේ මවුල දෙකක් ආවම බලන්න පුතේ මෙතන ලැබෙන ඵලය පොටෑසියම් සල්ෆේට්තුයි ජලාණු බලන්න පොටෑසියම් සල්ෆේට්තුයි ජලයයි ඵලය ලැබෙන්නේ. උතර මෙයා තුලිත කරන්න මෙතනට දෙකක් දාන්න ඕන. හරි. එතකොට පුතේ මේක තුලිත වෙද්දි බලන්න OH ල දෙකක් ඉන්නවා. OH කාණ්ඩ දෙකක් ඉන්න ඔක්සිජන් ඔක්කොම 2යි 6ක් ඉන්න ඕන. මෙතන ඉන්නේ 4යි. මෙතනට තුලිත කරන්න දෙකක් දැම්මා. කලින් වගේම තමයි පුතේ මෙයා ඒක්වස් මෙයා ඒක්වස්. හැබැයි මෙන්න මේ පොටෑසියම් සල්ෆේට් කියන්නේ අවක්ෂේපයක් නෙවෙයි. පුතේ මෙතනදි බලන්න OH මවුල දෙකකුයි H+ මවුල දෙකකුයි එකතු වෙලා ජලාණු මවුල දෙකක් එනවා. එහෙනම් සර් කලින් වගේම කීයක තාපයක් එන්න ඕනේ? ජලාණු දෙකක් ඇති වුණා නම් 114ක තාපයක් පිට වෙන්න ඕනේ. හැබැයි සර් මෙයා අවක්ෂේපයක් නෙවෙන හින්දා මේකෙන් සමස්ත වශයෙන්ම පිට වෙන තාපය ඍණ 114. එහෙනම් මේ ක්‍රියාවලි දෙකේදී පිට වෙන තාප එකිනෙකට වෙනස්. ගොඩාක් ළමයි හිතන් ඉන්නේ ජලාණු දෙකයි නම් ඇති වෙන්නේ සර් තාපය සමාන වෙන්න ඕනි කියලා. නෑ මේ තාපය එකිනෙකට වෙනස්. හේතුව ඇයි පුතේ? මෙතනදී බේරියම් සල්ෆේට් කියන්නේ අවක්ෂේපයක්, මෙතනදී අවක්ෂේපයක් නෙවෙයි. අවක්ෂේපයක් ඇති වෙදී අමතර තාප ප්‍රමාණයක් මොකෝ වෙන්නේ? පිට වෙන්න ඕන. එහෙනම් සර් අපි අපේක්ෂා කරාට 114 වෙන්න ඕනි කියලා. මෙයාගේ අපේක්ෂිත තාපයට වඩා තාප ප්‍රමාණය වැඩි. මේක පළවෙනි පැත්තේ කියනවා සමාන තත්ත්වයට තේදී බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුලයක් සල්ෆියුරික් මගින් උදාසීන වීමේදී හා KOH මවුල දෙකක් සල්ෆියුරික් මගින් උදාසීන වීමේදී එකම ශක්තියක් නිදහස්සේ වැරදි. 49 පළවෙනි පැත්ත වැරදි. ඊට පස්සේ ප්‍රබල භස්මයක් ප්‍රබල අම්ලයක් මගින් උදාසීනීකරණයේදී මෙම ප්‍රතික්‍රියාව සිදුවේ කියලා මෙන්න මේක දීලා තිනවා පුතේ. ප්‍රබල අම්ල ප්‍රබල භස්ම ප්‍රතික්‍රියාව මෙන්න මෙයා OH H2 එකතු වෙලා ජලාණුවක් ඇති වෙනවා. මේකදී ඍණ 57ක තාපයක් පිට වෙනවා. ඒකින්ද පිළිතුරු අංක 4. හරි 50 වෙනි බහුවර්ණය ඇල්මිනියම් සංයෝග ජලීය ද්‍රාවණ ආම්ලික ගුණ පෙන්නයි. ඔව් පුතේ. ඔයා දන්නවද දන්නේ නැහැ. හරි ඇල්මිනියම් ගත්තොත් හරි ඇල්මිනියම් ගත්තොත් සුවිශේෂී ලෝහයක්. හරි ඒ ලෙවල් වලදී ගොඩාක් හම්බෙනවා. දී අවයවිකයක් ඉන්නේ. මෙන්න මේ ඇල්මිනියම්ගේ 3+ වල හෙක්සා ඒක්ව සංකීර්ණයට මොන එකක් තියෙනවද පුතේ? ආම්ලික ලක්ෂණ තියෙනවා. හරි ආම්ලික ලක්ෂණ තියෙනවා. මෙයාට ආම්ලික ලක්ෂණ තියෙනවා. මේ ඇල්මිනියම් 3+ ගේ මෙන්න මේ හෙක්සා ඒක්ව සංකීර්ණයට ආම්ලික ලක්ෂණ තියෙනවා. හරි එහෙනම් පළවෙනි පැත්ත හරි 50 වෙනි එක්කනේ පළවෙනි පැත්ත හරි. දෙවෙනි පැත්ත ඇල්මිනියම් උභයගුණී ලෝහයක් වේ. ඔව් ඒකත් ඇත්ත. හැබැයි පුතේ ඒකින්ද නෙමෙයි මෙයාට ආම්ලික ලක්ෂණ තියෙන්නේ. හරි ඇල්මිනියම් උභයගුණී ලෝහයක් බව ඇත්ත. මේකේ මේ සංකීර්ණයේ ආම්ලිකයි. හරි ඇල්මිනියම් උභයගුණී ලෝහයක් ඒකත් ඇත්ත. ඒ වුණාට උභයගුණී ලෝහයක් හින්ද නෙමෙයි මෙයා ආම්ලික වෙන්නේ. ඒකින්ද පිළිතුරු අංක 2. එතකොට මම නැවත පාරක් ඔය 40 ඉඳන් 50ට පිළිතුරු ටික ආයි පාරක් මතක් කරගෙන යන්නම්. 41 ඉඳන් 41ට පිළිතුරු අංක 5, 42ට 4, 43ට 4, 44ට 5, 45ට 2, 46ට 4, 47ට 4, 48ට 4, 49ට 4, 50ට 2. හරි ඔය සාමාන්‍යයෙන් මම මගේ පන්ති ඇතුලේ මීට වඩා සෑහෙන වෙලාවක් කරගෙන තමයි බහුවර්ණ සාකච්ඡා කරන්නේ. මේ තියෙන වෙලාවත් එක්ක තමයි වේගෙන් පොඩක් මතක් කරන් ගියවා. ඊතුරු වීඩියෝස් ටික අනිවාර්යෙන් බලන්න. හරි මම විවරණ කරන විදිය අතිශයින් සාර්ථකයි. හැම පිළිතුරකටම මේ හැම පිළිතුරක්ම විවරණය කරනවා. ඇයි මේක වරදින්නේ? ඇයි මේක හරියන්නේ? හරි ඒක අතිශය සාර්ථකයි. හරි එතකොට බහුවර්ණ පේපර්ස් 500ක් 1000ක් කරන්න ඕනේ. පේපර්ස් 5ක් විතර කරාම මට ඕන තියරි ටික ඔක්කොම ඇවිත් ඉවරයි. හරි පේපර් එක ඕන දරුවෙක් කියනවා මට මැසේජ් එකක් දාන්න අනිවාර්යෙන් මම ඔක නම්බර්ස් දෙනවා. පේපර් ක්ලාස් වලට ඉස්සරහට සම්බන්ධ වෙන්න ඕන කට්ටිය ඉන්නවනම් අනිවාර්යෙන් මේ කතා කරන්න. හරි මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් හරි